හරි පුතේ මේ අපි ඇවිල්ලා තියෙන්නේ තුන්වෙනි එපිසෝඩ් එකට. අපි ඒකෙදි කතා කරන්න යන්නේ මූලික වශයෙන්ම මේ කතා කරපු දේවල් වල මේ අපි ප්‍රධාන ගුණාංක කීපයක් ගැන කතා කරා. භෞතික ගුණ, ඊට පස්සේ ගත්තොත් එහෙම යාන්ත්‍රික ගුණ, ඒ වගේම තව දෙකක් තියෙනවා අපිට රසායනික ගුණ සහ විද්‍යුත් ගුණ. එතකොට රසායනික ගුණ කියන එක තමයි අපිට මූලික වශයෙන් දැන් කතා කරන්න තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක ෆෝන් එක වගේ දාලා බලන්න පුළුවන් නම් ගොඩක් වටින හේතුව එතකොට අර මේ රෙසලූෂන් එක හොඳට වෙලා ඔයාලට හොඳට මේක බලා ගන්න පුළුවන්. හරි. රසායනික ගුණ කියලා ගත්තොත් එහෙම රසායනික ගුණ කියන්නේ පුතේ කිසියම් රසායනික ප්‍රතික්‍රියාවකට මොනවා හරි රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙනවද නැද්ද කියන එක ගැන තමයි අපි මේකෙදි මූලික වශයෙන්ම කතා කරන්නේ. හරි. ඔයාලගේ රසායනික ගුණ කියලා දීලා තියෙන ටයිටල් එකක් තියෙනවා. ඒ ටයිටල් එක යටතේ ලියාගන්න කිසියම් රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ දැයි කිසියම් රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ දැයි නිරීක්ෂණය කර කිසියම් රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ දැයි නිරීක්ෂණය කර කිසියම් රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ දැයි නිරීක්ෂණයකට නිරීක්ෂණය කර එම නිරීක්ෂණය මගින් විවිධ නිගමනවලට එළඹිය හැක. එම නිරීක්ෂණය මගින් විවිධ නිගමනවලට එළඹිය හැක. ඒවා නම් ගිනි ගැනීම ඉතාමත් වේගයෙන් ප්‍රතික්‍රියා කිරීම උදාහරණයක් විදිහට අපි දන්නවා දැන් ඉස්සර සෝඩියම් එහෙම කියලා දාන්න පොන්ටක් අද අපි ඉස්කෝලේ හිටියා අපේ ඉස්කෝලේ අයියලා ටික පොන්ට එක කියලා සෝඩියම් දාන්න පොන්ට එක පළලා ගියා මේ ප්‍රතික්‍රියා කිරීම ඉතාමත් වේගයෙන් ප්‍රතික්‍රියා කිරීම තාපය උත්පාදනය කිරීම විවිධ ගන්ධයන් නැතිවීම වර්ණයන් වෙනස් වීම වැනි කෘත්‍යයන් සිදුවේ මේවා රසායනික ප්‍රතික්‍රියා ගණයට අයිති වේ. හරි. පුතේ මොනවා හරි දැන් මේකෙදි කිව්වේ මොකද්ද? ඔයාලා බලන්න කිසියම් රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වීමේදී හරි කිසියම් රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙලා ඒ රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා පුතේ සමහර විට ගින්දර හදන්න පුළුවන්, සමහර විට කූල් වෙන්න පුළුවන්, සමහර විට අධි ප්‍රතික්‍රියාශීලී වෙන්න පුළුවන්, සමහර විට ගන්ධයක් ඇති වෙන්න පුළුවන්, සමහර වෙලාවට වර්ණයක් වෙන්නත් පුළුවන්. ඔය වගේ වෙනවා. ඔන්න ඔය තමයි පුතේ රසායනික ගුණ කියන්නේ. අපි ඔය කතා කරා ගොඩනැගිලි තාක්ෂණයේදී පට්ට ගහන්න කතා කරා ඔය ගුණ ටික. ඒකෙදි පුතේ මෙතන තියෙනවා මොනවද? මේකෙදි ඔයාලට තියෙනවා කතා කරන්න ඊගාට තියෙනවා මල බැඳීමට ප්‍රතිරෝධීතාවය. අපි දන්නවා මල බැඳෙන්න ප්‍රතිරෝධීතාවයට මොනවද කරන්න පුළුවන්? තින්තාලේප කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එimhe ගැල්වනයිස් කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා ඔයා ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම සක්‍රීයතාව ඉහළ ලෝහයක් අපේ සාමාන්‍ය ලෝහයක් හා සම්බන්ධ කරන්න පුළුවන්. ඇටින් ඇන ගහදී අපි ඇලුමිනියම් කැලක් එක්ක තියලා ඇන ගහන්නේ අන්නේ ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි ඇලුමිනියම් වල. අන්න ඒ වගේ වැඩ අපි කරලා තියෙනවා. ඒක තමයි තියෙන්නේ මල බැඳීමේ ප්‍රතිරෝධීතාවයේ 13 වෙනි පිටුවේ තියෙන්නේ. හරි. ඊගාට තියෙනවා පුතේ රසායනික අක්‍රියතාවය. අන්න ඒක අපි ලියාගමු. රසායනික අක්‍රියතාවය යටතේ ලියාගමු. රසායනික ප්‍රතික්‍රියා නොදක්වන ද්‍රව්‍ය.
රසායනික ප්‍රතික්‍රියා නොදක්වන ද්‍රව්‍ය මෙම ගණයට ඇත්තේ මෙම ගණයට ඇත්තේ මෙම ගණයට ඇත්තේ රසායනික ප්‍රතික්‍රියා වලට සහභාගී නොවන ද්‍රව්‍ය මෙම ගණයට ඇත්තේ ලියන්න ආවර්තිතා වගුවේ 8 සහ 18 කාණ්ඩයට අයත් ආවර්තිතා වගුවේ 8 සහ 18 කාණ්ඩයට අයත් ආවර්තිතා වගුවේ 8 සහ 18 ආවර්තිතා වගුවේ 8 සහ 18 තීරුවට අයත් 8 සහ 18 තීරුවට අයත් අපි දන්න 1 2 3 4 5 එහෙම තියෙන්නේ 8 සහ 18 තීරුවට අයත් හීලියම් නියෝන් ආගන් හීලියම් නියෝන් සහ ආගන් මෙන්ම සෙනෝන් මෙම ද්‍රව්‍යයට අයත් හා සෙනෝන් මෙම ද්‍රව්‍යයට අයත් අපි කියේ රසායනික අක්‍රියතා ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ රසායනික ක්‍රියාවලිය වලට සහභාගී වෙන්නේ නැති දේවල් වලට අපි කියනවා රසායනික අක්‍රියතා ද්‍රව්‍ය. රසායනික අක්‍රියතා ද්‍රව්‍ය කියලා කියන්නේ ආවර්ත ද්‍රව්‍ය 8 සහ 18 තීරුවේ අයිති වෙන ඒවා. අපි ගත්තොත් මේ හීලියම් නියෝන් ආගන් සහ සිනෝන් කියන දේවල් පුතේ රසායනික අක්‍රියතා ද්‍රව්‍ය. හරි. ඒ කතාව ඉවරයි පුතේ ඊගාට අලුත් එකක් විද්‍යුත් ගුණ. විද්‍යුත් ගුණ ටික කතා කරලා ටිකක් ගාලා. හරි. විද්‍යුත් ගුණ වල ඔයාලට දීලා තියෙනවා මෙමගින් හැඳින්වෙන්නේ කිසියම් ද්‍රව්‍යයක් විද්‍යුත් හා චුම්බක සමග ඇසෙන අයුරු. මේ ලෝහය තුලින් ධාරා ගලා යාම චුම්බක ගුණ පෙන්වනවා. හරි. හරි. ප්‍රතිරෝධීතාවය. හරි. බලන්නකෝ හරි ලේසි පාඩමක් අපිට විද්‍යුතයේ මේ පාඩම ඉවරලා මම ජූලි 15න් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඔක පටන් ගන්න එක. ප්‍රතිරෝධීතාවය හොඳට ආගන්න ඒ දවසේදී ඊට වඩා හොඳට උඩට යයි. දැන් සීන් එක කියන ප්‍රතිරෝධීතාවය මොකක්ද කියන්නේ? මතකද ප්‍රතිරෝධීතාවය විස්තර කරා මම මේ වගේ උදාහරණයක්. කොල්ලෙකුයි ගෙල්ලෙකුයි ඉන්නවා කියලා කිව්වා මේ වැටකට එහා පැත්තේ. මේ පැත්තේ ඉන්නවා කිව්වා කොල්ලා. මේ පැත්තේ ඉන්නවා කිව්වා ගෑල් ළමයා. මේ දෙන්න දෙපැත්තේ ඉන්නවා කියලා කිව්වා. හරි. මේ දෙන්න යාළු වෙලා හරි මොනවා හරි ඔයාලා කැමතියක් හිතාගන්න. මේ මොනවා හරි දෙයක් වෙලා ගෙවල් වලින් මොකද කරලා තියෙන්නේ? මෙතනින් වැටක් ගහලා තියෙනවා. හරි. ප්‍රතිරෝධීතාවය. බාධාවක් තියෙනවා. හරි. දෙන්නට කතා කරගැනීමේ හැකියාව මොකද වෙලා තියෙන්නේ? අවමයි. කතා කරගැනීමේ හැකියාව අවමයි. මම ඒ හින්දා පොඩ්ඩක් කඩේ දාන්න අවමයි. හරි. යම්තද්‍රව කතා කරන්න පුළුවන් නමුත් අවමයි. හරිද? ඊට පස්සේ හරියන්නේ නැහැ කියලා දැනගෙන මේකට ගහනවා පුතේ සාමාන්‍ය වැටක් ගහනවා. යම්තද්‍රවකට උඩ පැනලා හරි කොහොම හරි කරලා කතා කරන්න පුළුවන්. යම්තද්‍රවකට බාධාව අරට වඩා වැඩි වුණා. පළවෙනි අවස්ථාවට වඩා බාධකයේ පළවෙනි අවස්ථාවේ බාධකය අඩුයි දෙවෙනි අවස්ථාවේ බාධකය වැඩි. හරි. ඊගාට පැම්මක් ගහනවා සම්පූර්ණ උසට අඩි අතයක් විතර උසට ගහනවා පැම්මක් ගාම මොකද වෙන්නේ? සම්පූර්ණ බාධකය වැඩි. තුන්වෙනි අවස්ථාවේ බාධකය වැඩි. හරි. එතකොට මෙතන කතා කරේ අපි මෙතන කියන්නේ පුතේ බාධාව නැත්තම් බාධකයේ ගැන තමයි අපි කතා කරන්නේ. හරි. දැන් මෙතන බාධකයේ උනේ පුතේ කතා කරන එක. හැබැයි මෙතන බාධකයේ වෙන්නේ පුතේ ධාරාව. හරිද? අපි ගත්තොත් ප්‍රතිරෝධීතාවය කියන්නේ ගලා යන ධාරාවට බාධකයක් වෙන උපාංගයට අපි කියනවා ප්‍රතිරෝධයක් කියලා. ගලා යන ධාරාවට බාධකයක් විදියට ඉන්නවා නම් අපි ඒකට කියනවා පුතේ ප්‍රතිරෝධීතාවය කියලා. මෙන්න මේකට කියනවා ප්‍රතිරෝධීතාවය. රෙසිස්ටරයක්. නැත්නම් අපි කියනවා ප්‍රතිරෝධීතාවය. ප්‍රතිරෝධීතාවය තමයි මෙතනදී ඇති වෙන්නේ. ප්‍රතිරෝධීතාවයක් තමයි ඇති වෙන්නේ. ප්‍රතිරෝධීතාවය ඇති කරන උපකරණයට අපි කියනවා ප්‍රතිරෝධයක්. ඇති වෙන්න ප්‍රතිරෝධීතාවයක්. නමුත් මෙතන ඒ ප්‍රතිරෝධීතාවය ඇති කරන උපකරණය කවුද? වුවොත් ඒකට අපි කියනවා ප්‍රතිරෝධයක්. ගලා යන ධාරාවට බාධකයක් වෙන උපාංගයක් තමයි ගලා යන ධාරාවට බාධකයක් විදිහට ක්‍රියා කරනවා කියන්නේ පුතේ අපි කියනවා ප්‍රතිරෝධයක් කියලා. දැන් අපිට තියෙන ඔයාලා අපිව හම්බෙන්න බෑ ප්‍රතිරෝධයක් තියෙන කොවිඩ් ඉන්න. හරිද? ඔයාලා අපිට කතා කරන්න බෑ. සම්මුඛ වෙලා භෞතිකව කතා කරන්න බෑ හේතුව ප්‍රතිරෝධයක් තියෙනවා. ප්‍රතිරෝධීතාවය ඇති කරලා තියෙන්නේ කවුද? වෛරස් එකක්. අන්න ඒ වගේ එකක්. අපි ගත්තොත් ගලා යන ධාරාවට බාධකයක් වෙන එකට අපි කියනවා ප්‍රතිරෝධීතාවය කියලා. හරි. ලියාගන්න පිළිවෙලට ලියාගන්න. කිසියම් ද්‍රව්‍යයක් තුලින් ගලා යාමට කිසියම් ද්‍රව්‍යයක් තුලින් ධාරාව 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 ගලා යාමට දක්වන්නා වූ විරුද්ධතාවය කිසියම් ද්‍රව්‍යයක් තුලින් ධාරාව ගලා යාමට දක්වන්නා වූ විරෝධතාවය නැත්නම් මොකක් හරි ඒ වගේ ලියාගන්න විරුද්ධතාවය නැත්නම් බාධාව
විරුද්ධතාවය කියලා ලියන්න පුළුවන්. බාධා කියනවල කියලා ලස්සනයි. විරුද්ධතාවය වගේම බාධා කියලා ලියන්න. බාධා අනිවාර්යයෙන් ලියන්න. කිසියම් ද්‍රව්‍යයක් තුළින් ධාරාව ගලා යාමට පවතිනා විරුද්ධතාවය හෙවත් බාධාව ප්‍රතිරෝධීතාවය නම් වේ. ප්‍රතිරෝධීතාවය නම් වේ. ප්‍රතිරෝධීතාවය නම් වේ. ප්‍රතිරෝධයේ ඒකකය තමයි ඕම්. ප්‍රතිරෝධයේ ඒකකතාවය තමයි ඕම්. 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 මානය අපි V සමාන IR කියලා කියන්නේ. R කියන්නේ ප්‍රතිරෝධයේ මානය. මානය. ඒකකය තමයි මේ තියෙන්නේ. ඔයාලා ලියාගන්න ඒකකය කියලා ඕම්. ඒකකය ඕම් කියලා. ඒකකය ඕම් කියලා ලියාගන්න. හරි. උදාහරණ ලියන්න වීදුරු රබර් ප්ලාස්ටික් මේවා ප්‍රතිරෝධිතා ඉහළයි. වීදුරු රබර් ප්ලාස්ටික්. හරි. ඊගාට කියන්නේ මොකද්ද? ඊගාට තියෙන්නේ සන්නායකතාවය. හරි. කිසියම් ද්‍රව්‍යයක් තුලින් ධාරා ගලා යාමට තියෙන හැකියාවට අපි කියන සන්නායකතාවය. ඔයා හිතන්න ගෙදර තියෙන වයර් එකක් ඇල්ලුවම ලයිව් වයර් එකක් ඔයා ගිහින් ඇල්ලුවම අපි මේකදී කතා කරා සේෆ්ටි වලදී. ඔයා ලයිව් වයර් එකක් ඇල්ලුවම මොකද වෙලා තියෙන්නේ? ඔයා හරහා ඔයා සන්නායකයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා හරහා ධාරාවක් ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? භූගත වෙලා තියෙනවා. සන්නායක. ඒතර අපි සන්නායකයක් විදිහට කියනවා. ලියන්න කිසියම් ද්‍රව්‍යයක් තුලින් ධාරාව ගලා යාමට අවධානයෙන් අහන් ඉන්න වැඩ ටික හරියට කරගන්න. කිසියම් ද්‍රව්‍යයක් තුලින් ධාරාව ගලා යාමට ඇති හැකියාව සන්නායකතාවය නම් වේ. ඇති හැකියාව සන්නායකතාවය නම් වේ. ඇති හැකියාව සන්නායකතාවය නම් වේ. ඇති හැකියාව සන්නායකතාවය නම්. හරි. ඔයාලට ඔන්න ඔයගේ රූපයනේ තියෙන්නේ. දැන් බලන්න බැටරි එකේ මේ තියෙනවනේ. මේ පැත්තේ ධාරාව. මේ ධනායකනේ. ඒකට මෙහෙම යන්නේ. ධන ඉඳලා ඉඳලා ධාරාව. හරි ඔන්න ඔහම ලබන කරගන්න එකේ. හරි. ලියන්න. එතන ලියන්න පුතේ රන් රිදී නිකල් පිත්තල මේවා හරහා ධාරා යනවා. රන් රිදී යකඩන උතන මෘදුවාණය ඔය ඕණියකින් යනවා. ලියාගන්න ඒවට උදාහරණ. ප්ලාස්ටික් ඒව ඇරෙන්න අනිත් ඕණියකින් යනවා. දැන් ඔයාලා ලියාගත්තන ලියාගත්ත නැති ටික ලියාගන්න. මෘදුවාණය, අදුවාණය, ආයුධවාණය, රන් රිදී ඔක්කොම ලියාගන්න. හරි. හරි. ශ්‍රාව ගණන්තේ ඔන්න හොඳ එකක් ඈ. හොඳ මාර්ගිකාවක් ඔයාලා ඉස්සරහට මම හිතන්නේ මේක උගන්නන ගුරුවරුන්ගේ මේක ඔයාලට මීට වඩා ලස්සන තේරුම් ගන්න පුළුවන් අවසර ඉන්නවනම් මම කිව්වනේ ඒ කාලේට මම අනිවාර්යෙන් ඔයාලට පන්සල දෙනවා ඔයාලා හොයාගෙන ගිහිල්ලා මීට වඩා හොඳට කියා දෙන එකෙන් හොයාගෙන ඉන්න මම අනිවාර්යෙන් සල්ලි දෙනවා පන්තියේ ඒ පන්තියේ. හරි චුම්බක ශ්‍රාව ගණන්තේ මොකද මේ චර ෂෝට් විදියකට ක්‍රම වලින් මේක කියා දෙන්න බෑ කියන ෂුවර් ඇන් ෂෝට් මම දන්නවා පාඩම. මොකද මම ඔය හැමතැනම ඔය බලලා දිනවනේ. හරි චුම්බක ශ්‍රාව ගණන්තේ අහගන්න. මේ ඉස්සරහට තියෙන පාඩම කොටස නමුත් මේක කියන්න දෙනවා. හරි. සාමාන්‍ය පුතේ ද්‍රව දෙකක් තියෙනවා උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි කියලා. උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි කියලා ද්‍රව දෙකක් තියෙනවා. මේ දෙක කොයි වෙලාවෙත් ගලවල වෙන් කරගන්න බෑ. ඒ කියන්නේ අපි මේ කියලා තියෙන්නේ ඔයාලට තේරෙන විදිහට පෙන්වන්න ඕන නිසා තමයි මේව දක්ෂිණ ද්‍රවය සහ උත්තර ද්‍රවය කියලා දන්නේ. මේ දෙක කොයි වෙලාවෙත් වෙනම නෙමෙයි තියෙන්නේ සම්පූර්ණ එකට තියෙන උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. හරිද? අපි මේ ඉගෙන ගැනීමේ පහසුව තමයි
චුම්බක ශ්‍රාවක ගණන් මේ වගේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය මෙහෙම තියෙනවා කියලා පෙන්නනවා. මේ තියෙන උත්තර ද්‍රවය north, මේ තියෙන දක්ෂිණ ද්‍රවය, මේ තියෙන දකුණ. හරිද? උතුරෙන් දකුණට චුම්බක ශ්‍රාවය යනවා. අපි මේකට කියනවා දෙවියෝ කියලා. හරිද? ලේසියට මතක තියාගන්න මේ යන්නේ දෙවියෝ. හරිද? දෙවියෝ යන්නේ හැම වෙලාවෙම උතුරින් දකුණට මිසක් දකුණින් ඉඳන් උතුරට කවදාවත් යන්නේ නැහැ. හරිද? උතුරේ ඉඳන් දකුණට විතරයි යන්නේ දකුණින් ඉඳන් උතුරට යන්නේ නැහැ. ඒක මතක ගන්න චුම්බක ශ්‍රාවය යන්නේ උතුරින් ඉඳන් දකුණට මිසක් දකුණින් ඉඳන් උතුරට යන්නේ නැහැ කොහොමද? උතුර සහ දකුණ. උතුරේ ඉඳන් දකුණට දෙවියෝ යනවා. චුම්බක ශ්‍රාවය යනවා. හරි. එතකොට මේ චුම්බක ශ්‍රාවය යද්දි පුතේ අපි හිතමුකෝ ඔයාලා ඔය මෝටර එක ජනකයක ඔය කතා අහලා තියෙනවනේ. හරි සරලයි පට්ට ලේසි. සරලයි කියන්නේ මාරම ලේසි. මොකද්ද මන්ද ඔච්චර කමාරු සරලකම කියන්නේ මේ අපි හිතමුකෝ මේ මෙන්න මේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය තියෙද්දි පුතේ මේක මැද්දේ අපිට මොකක් හරි පොල්ලක් දාන්න කියලා ඉන්න බෑනේ සමහරවිට මොකක් හරි රෙද්දක් ගහනවානේ. ඔන්න අපි හිතමුකෝ යකඩ පොල්ලක් දානවා කියලා මේකට. යකඩ පොල්ල මේ මැද්දේ මේක ඇතුලේ යකඩ පොල්ලක් තියෙනවා. මේක ඇතුලේ මේ චුම්බක ශේෂ දෙක ඇතුලේ පුතේ යකඩ පොල්ලක්. හරි යකඩ පොල්ලක්. අපි කියමු සන්නායක දණ්ඩක් කියලා. සන්නායක දණ්ඩ. සන්නායක දණ්ඩක්. හරිද? එතකොට මේව සන්නායක දණ්ඩක් තියෙදි පුතේ අපි ගත්තොත් මේ සන්නායක දණ්ඩේ ඇවිල්ලා මේ චුම්බක ශ්‍රාවය නැත්තම් දෙවියෝ කියන එක ඇවිල්ලා වදිනවා. හරිද? එතකොට මේ දෙවියෝ කියන එක වැදුනා පුතේ මේ චුම්බක ශ්‍රාවය. මේකට කියනවා අපි චුම්බක ශ්‍රාවය. චුම්බක මොකද කියන්නේ චුම්බක ශ්‍රාවය. හරි. එතකොට මේ චුම්බක ශ්‍රාවය කියන දෙවියෝ ඇවිල්ලා වදින්නේ කාගේද? මෙන්න මේ කාගේද මේ වදින්නේ? මෙන්න මේ සන්නායක දණ්ඩේ මුහුණතක වදිනවා. දැන් ඔයා හිතන්න මෙහිම පෑන තියෙද්දි මේ පෑන ඇවිල්ලා මෙන්න මේ පුස්තේ වදිනවා. හරිද? ඔයා මෙහෙම පිඟානක් ගත්තා. පිඟාන ඔහොම තිබ්බට පිඟානේ මොකක් හරි පුස්තේක වදිනවා. හරිද? ඔයා මෙහෙම බෝතලයක් ගත්තා. මේ බෝතලේ මෙන්න මේ පුස්තේ වදිනවා. ඊට පස්සේ ඔයා මෙහෙම බාස්කට් එකක් ගත්තා. මේ වෙදුකොත් මේ බාස්කට් එකේ මේ වතු පිට වදිනවා. ඔයා මෙහෙම පෑන් එකක් ගත්තා. මේක අපි හිතමුකෝ චුම්බක ශ්‍රාවය තියෙන ඔය පැත්තේ මේ පැත්තේ කියන මේ පැත්තේ වදිනවා. ඔය හේනම් ඔයාගේ පැත්තේ ඉඳන් මගේ පැත්තට එනවනම් මෙන්න මේකේ වදිනවා නේ? හරි. හරි. එතකොට මේ චුම්බක ශ්‍රාවය ඇවිල්ලා වදින්නේ පුතේ වර්ගඵලය. නිකන් හිතන්නකෝ මෙහෙම දැන් ඔයා උත්තර ද්‍රවය මන් දක්ෂිණ ද්‍රවය. හරිද? දැන් ඔයා උතුරේ ඉඳන් දකුණට තමයි චුම්බක ශ්‍රාවය යන්නේ. ඔයා උතුර මන් දකුණ. හරිද? එතකොට උතුරේ ඉඳන් දකුණට තමයි චුම්බක ශ්‍රාවය එන්නේ. හරි. එතකොට දැන් මම මෙහෙම ඉද්දි ඔයාගේ පැත්තේ ඉඳන් මගේ පැත්තට චුම්බක ශ්‍රාවය වැදෙද්දි පුතේ මෙන්න මේ හරය තමයි වදින්නේ. මෙන්න මේ හරස්කඩ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය වදින්නේ. ඊට වඩා වැඩි ඒවා වදින්නේ නැහැ මෙයාගේ වදින්නේ. හරිද? උතුරින් ඉඳන් දකුණට චුම්බක ශ්‍රාවය යනවා. මෙන්න මෙතන ඇවිල්ලා චුම්බක ශ්‍රාවය වදිනවා. මෙන්න මේ ටිකේ වදිනවා. අන්න හරි. එතකොට චුම්බක ශ්‍රාවයේ ඝනත්වය කියලා කියන්නේ පුතේ ඒකීය වර්ගඵලයක් තුල. ඒකීය වර්ගඵලයක් තුල. අන්න මම කියපු අර පෑන් එකේ වර්ගඵලය. ඒකීය වර්ගඵලයක් තුල පතිත වෙන ශ්‍රාව ප්‍රමාණයට අපි කියනවා චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. ඒකීය වර්ගඵලයක් තුල පතිත වෙන ශ්‍රාව ප්‍රමාණය. හරි. ආයි ගත්තොත් මොකද්ද? මෙන්න මේ පෑන් එකේ ඇවිල්ලා අදිනවා චුම්බක ශ්‍රාවය. ඔයාගෙන් නම් මට චුම්බක ශ්‍රාවය එනවා. මේ වර්ගඵලයේ විතරයි වදින්නේ. අන්න චුම්බක ශ්‍රාවය ඝනත්වය කියන්නේ ඒකීය වර්ගඵල. අපි තෝරාගත්ත වර්ගඵලය මත පතිත වෙන ශ්‍රාව ප්‍රමාණය. හරිද? හරි. එතකොට ඒක හොයන්නේ ඇවිල්ලා වදින චුම්බක ශ්‍රාවයේ බෙදනවා මෙයාගේ වර්ගඵලය. ඇවිල්ලා වදින චුම්බක ශ්‍රාවය බෙදනවා මෙයාගේ වර්ගඵලය. ඇවිල්ලා වදින චුම්බක ශ්‍රාවය බෙදනවා මෙයාගේ වර්ගඵලය. හරි. එතකොට අන්න වැඩේ හරි පුතේ. හරි වැඩේ හරි. ලියාගමු ඒකීය වර්ගඵලයක් තුළ පතිත වෙන ශ්‍රාව ප්‍රමාණය. අපි ඔක ඉගෙන ගන්නවා ඉස්සරහට ලස්සනට. හරි. දැනුත් ඔය ඕක තමයි ඉතින් ඊටටත් කියන්නේ.
ඒකීය වර්ගඵලයක් තුල පතිත වන ශ්‍රාව ප්‍රමාණය ඒකීය වර්ගඵලයක් තුල පතිත වන ශ්‍රාව ප්‍රමාණය ඒකීය වර්ගඵලයක් තුල පතිත වන ශ්‍රාව ප්‍රමාණය චුම්බක ශ්‍රාව ඝනත්වය නම් වේ. ඒකීය වර්ගඵලයක් තුල පතිත වන ශ්‍රාව ප්‍රමාණය ඒකීය වර්ගඵලයක් තුල පතිත වන ශ්‍රාව ප්‍රමාණය චුම්බක ශ්‍රාව ඝනත්වය නම් වේ. ඒකීය වර්ගඵලයක් මත පතිත වන චුම්බක ශ්‍රාව ප්‍රමාණය ඒකීය වර්ගඵලයක් තුළ පතිත වන ශ්‍රාව ප්‍රමාණය චුම්බක ශ්‍රාව ඝනත්වය නම් වේ. 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 හරි. ලියන්න පුතේ චුම්බක ශ්‍රාවය වෙබර වලින් ගණනය කරයි. 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 WB වෙබර වලින් ගණනය කරයි. වෙබර වලින් ගණනය කරයි. හරි. ඊගාට දාන්න වර්ගඵලය වර්ග මීටර වලින් ගණනය කරයි. වර්ගඵලය වර්ග මීටර වලින් ගණනය කරයි. හරි. වර්ගඵලය වර්ග මීටර වලින් ගණනය කරයි. හරි. ඊට පස්සේ දාන්න ශ්‍රාව ඝනත්වය ටෙස්ලා වලින් ගණනය කරයි. ශ්‍රාව ඝනත්වය ටෙස්ලා වලින් ගණනය කරයි. ටෙස්ලා T අප මේක ඇතුලේ වෙබර කියලා ලියා ගන්න. ඔයාලා ප්‍රොනන්සියේෂන් දන්නේ නැහැ නේ කාට. වෙබර මේක ටෙස්ලා කියලා ලියා ගන්න. ටෙස්ලා නම් දන්නද වාහනේ මතකයි. හරි. මේ සීන් එක තමයි හොඳේ. හරි. හරි පුතේ ඊගාට තියෙනවා ද්‍රව්‍යවල ගුණ වෙනස් කිරීම කියන එකක් තියෙනවා. ඕක තියෙන සුට්ටක් වල ලියා ගන්න පොඩි සීන් එකක් තියෙනවා මම ඒක පැහැදිලි කරලා යන්න. නිෂ්පාදන හා ඉංජිනේරුමය කාර්යයන් වලදී ද්‍රව්‍ය සතු ගුණාංග ඒ අයුරටම පවත්වාගෙන භාවිතය අපහසුයි. ඒ කියන්නේ නිෂ්පාදන සහ ඉංජිනේරු කටයුතු වලදී ද්‍රව්‍යවල ගුණ ඒ විදිහටම තියාගෙන පාවිච්චි කරන්න බැරිලු. ඒ හින්දා අපි වෙනස් කරන්න ඕනි පුතේ. එතකොට වෙනස් කරන්න පුළුවන් ආකාර දෙකයි මිශ්‍ර ලෝහ නිපදවීම සහ රත් පිළියම් කිරීම. ඒ කියන්නේ අපි පාවිච්චි කරන ද්‍රව්‍ය තව එක මික්ස් කරනවා හරි නැත්නම් අපි කරන්න පුළුවන් රත් පිළියම්. ඒ කියන්නේ යාව රත් කරලා පොඩක් රත් කරලා හැඩ වෙනස් කරලා මොනවා හරි ගුණයක් වෙනස් කරලා මොනවා හරි දැන් දාන එක තමයි අපි කියන්නේ රත් පිළියම් කියලා. හරි. එතකොට අපි ගාව තියෙන ද්‍රව්‍යයක් ඒ අයුරින්ම ප්‍රයෝජනට ගන්න බැරි හින්දා අපි කරන්නේ යාව වෙනස් කරන්න ඕනේ. එයා වෙනස් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ගත්තොත් එහෙම අපි කිව්වා මිශ්‍ර ලෝහ හදනවා. එකක් කියන්නේ මිශ්‍ර ලෝහ කරන්න පුළුවන්. අනිත් එක පුළුවන් මොනවාද පුතේ? අනිත් එක පුළුවන් රත් පිළියම් කරන්න. රත් පිළියම් කරන්න. ඒතකොට මේ ක්‍රම දෙක තියෙන්නේ. එකක් මිශ්‍ර ලෝහ, එකක් රත් පිළියම් කරන්න පුළුවන්. මේ දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරි. රත් පිළියම් කිරීම හා මිශ්‍ර ලෝහ කිරීම. හරි. ඕකෙදී අපි මුලින්ම කතා කරනවා පුතේ මිශ්‍ර ලෝහ නිපදවීම ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. උණු කිරීම, විද්‍යුත් අවසාදක ක්‍රමය, ඔක්සිහරණය ක්‍රමය, චූර්ණ ලෝහ ක්‍රමය කියලා ක්‍රම හතරක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒකේ මේ ස්ටෙප් හතරක් තියෙනවා. හරිද? හරි. අපි ගත්තොත් එහෙනම් ස්ටෙප් හතරක් කියන්නේ එක එක ක්‍රම පුතේ. පළවෙනි එක උණු කිරීම. හරිද? හරි. අපි මේක ලියාගමු ඒ උණු කිරීම එක ඉස්සරහින් ලියා ගන්න. හරි. මෙහිදී උණු කිරීමට අදාළ පළවෙනි එක උණු කිරීම
පළවෙනි එක උණු කිරීම පුතේ. මෙහිදී උණු කිරීමට අදාළ උණු කිරීම මේක ලියන්න. මෙහිදී උණු කිරීමට අදාළ ලෝහ උණු කරන්න අදාළ ලෝහ කෝවක දමා උණු කරන ලදී. මෙහිදී උණු කිරීමට අදාළ ලෝහ කෝවක දමා උණු කරන ලදී. කෝවක දමා උණු කරන ලදී. මෙහිදී උණු කිරීමට අදාළ ලෝහ කෝවක දමා උණු කරන ලදී. ඊගාවට තියෙන විද්‍යුත් අවසාදනය. විද්‍යුත් අවසාදනය කියලා කියන්නේ පුතේ විද්‍යුත් විච්ඡේදනයමයි. විද්‍යුත් අවසාදනය කියලා කියන්නේ විද්‍යුත් විච්ඡේදනය. ඒක ඉස්සරහින් කියන්නේ විද්‍යුත් විච්ඡේදනය කියන්නේ තෝකට තමයි. විද්‍යුත් අවසාදනය කියලා කියන්නේ විද්‍යුත් විච්ඡේදනයමයි. හරි. ඊගාව එක ඔක්සිහරණ ක්‍රමයට ලියා ගන්න. ඔක්සිහරණ ක්‍රමය කියන එකේ ඉස්සරහින් ලියා ගන්න. මිශ්‍රණය රසායනික ක්‍රියාවක් මගින් වෙනස් කිරීම. මිශ්‍රණය රසායනික ක්‍රියාවක් මගින් වෙනස් කිරීම. මිශ්‍රණය රසායනික ක්‍රියාවක් මගින් මිශ්‍ර කිරීම. මිශ්‍රණය රසායනික ක්‍රියාවක් මගින් මිශ්‍රණය රසායනික ක්‍රියාවක් මගින් වෙනස් කිරීම. නැත්නම් මිශ්‍ර කිරීම කියලා කියනවා. චූර්ණ ලෝහ ක්‍රමයේදී ලියන්න පුතේ ලෝහයේ මතු පිට ලෝහ කුඩු ආලේප කිරීම. ලෝහයේ මතු පිට ලෝහ කුඩු වර්ග ආලේප කිරීම. ලෝහයේ මතු පිට ලෝහ කුඩු වර්ග ආලේප කිරීම. හරි. ඔය තියෙන ප්‍රධාන වශයෙන්ම මිශ්‍ර ලෝහ නිපදවීම කියන මෙතඩ් එකේ යටතේ කරන්න පුළුවන් දේවල්. ආයි ගත්තොත් පළවෙනි එක පුළුවන් පුතේ අපිට මොකද්ද උණු කරන්න. දෙවෙනි එක පුළුවන් විද්‍යුත් විච්ඡේදනය නැත්නම් විද්‍යුත් අවසාදනය කරන්න පුළුවන්. ඔක්සිහරණය ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන්. චූර්ණ ලෝහ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ සෙට් එක මතක තියාගන්න. මිශ්‍ර ලෝහ නිපදවන ආකාර හතරක් තියෙනවා. මොනවද? ආයි පාඩම් කියන්න පිළිවෙලට පළවෙනි එක මොකද්ද පුතේ? උණු කරන්න පුළුවන්. පළවෙනි එක මිශ්‍ර ලෝහ නිපදවීමේ ප්‍රධාන ක්‍රියාවලිය පළවෙනි එක උණු කරන්න පුළුවන්. ඊගාව එක විද්‍යුත් අවසාදනය නැත්නම් විද්‍යුත් විච්ඡේදනය ක්‍රමය. ඊගාවට ඔක්සිහරණය ක්‍රමය. ඊගාවට චූර්ණ ලෝහ ක්‍රමය. ආයි කියමු චූර්ණ ලෝහ ක්‍රමය කිව්වා යට ඉනම් ඊගාට ඔක්සිහරණය කිව්වා විද්‍යුත් අවසාදනය කිව්වා උණු කරනවා කිව්වා. උණු කරනවා ඊට පස්සේ ගත්තොත් විද්‍යුත් අවසාදනය ඔක්සිහරණය සහ මොකක්ද අන්තිමට චූර්ණ ලෝහ ක්‍රමය. හරි. ඒක හරි. ඊගාට තියෙනවා රත් පිළියම් ක්‍රමය. නිශ්චිත කරන ලද ගුණයක් හෝ ගුණ කිහිපයක් වෙනස් කිරීම සඳහා රත් කිරීම සිසිල් කිරීම. රත් කරලා එකවර සිසිල් කරනවා. රත් කළා අපිට ඕනේ දේ අපි මොනවා හරි ද්‍රව්‍යයක් දාලා හරි නැත්නම් අපි ගත්තොත් හැඩේ වෙනස් කරන් හරි ටක් ගාලා අපි සිසිල් කරනවා. එතකොට අර වැඩිම රස්නෙන් තියලා මෙල් ගොඩක්ම මෙල්ට් වෙලා එකපාරට කූල්ඩ් වුණොත් මොකද වෙන්නේ? අර ද්‍රව්‍යයේ ගුණ වෙනස් කරගන්න පුළුවන් සහ ඒකේ ශක්තිමත්භාවය කල්පවත්විදල් අපි වර්ධනය කරගන්න තමයි පුතේ මේ වගේ දේවල් කරන්නේ. හරි. ඒකෙදි තියෙනවා රත් පිළියම් ක්‍රමයේ අධියර තුනක්. ස්ටෙප් තුනක් තියෙනවා. රත් පිළියම් ක්‍රමයේ අධියර තුනයි. අන්න. පළවෙනි එක තාපණය, දෙක තාප චුෂණය, තුන සිසිලනය. තාපණය කියන්නේ රත් කරනවා. සිසිලනය කියන්නේ සිසිල් කරනවා කියන එක අපේ ඔළුවේ තියෙනවා. හරි. ලියාගමු තාපණය කියන එකට. නියමිත තාප තත්ත්වයේ යටතේ නියමිත තාප තත්ත්වයේ යටතේ තාපණය. නියමිත තාප තත්ත්වයේ යටතේ නියමිත තාප තත්ත්වයේ යටතේ යාන්ත්‍රික සංයෝජන ඝන ද්‍රාවණි. යාන්ත්‍රික සංයෝජන ඝන ද්‍රාවණි. යන දෙයාකාරයේම සංයෝජනයට බලපානු ලබයි. සංයෝජනයට බලපානු ලබයි.
සංයෝජනයට බලපානු ලබයි. සංයෝජනයට බලපානු ලබයි. හරි. ඊගාක තාප චුසනය පුතේ. ඒකේ ලියා ගන්න. මෙම අවස්ථාවේ ලෝහය සාධිත උෂ්ණත්වයේ යටතේ මෙම අවස්ථාවේ ලෝහයේ සාධිත උෂ්ණත්වයේ යටතේ මේවා අවස්ථාවේදී ලෝහය සාධිත උෂ්ණත්වයේ යටතේ මෙම අවස්ථාවේදී ලෝහය සාධිත උෂ්ණත්වයේ යටතේ තබනු ලබයි. තබනු ලබයි. මේ අවස්ථාවේ මෙම අවස්ථාවේ ලෝහය සාධිත උෂ්ණත්වයේ යටතේ තබනු ලබයි. එම උෂ්ණත්වය නිර්ණය කරනුවේ ඒ උෂ්ණත්වය අපි තීරණය කරන්නේ කොහොමද පුතේ? සාධිත උෂ්ණත්වය කියලා උෂ්ණත්වය තීරණය කරන්නේ කොහොමද කියලා ලියන්නේ. මෙම උෂ්ණත්වය තීරණය කරනුවේ අපේක්ෂිත අරමුණ හා කාර්ය අනුවය. මෙම සාධිත උෂ්ණත්වය තීරණය කරනුවේ අපේක්ෂිත අරමුණ හා කාර්ය අනුවය. හරි. පුතේ මේ තාපනය කියන එක චුට්ටක් ආයි පැහැදිලි නැත්නම් ආයි අහගන්නකෝ. හරිද? තාපනය කියන මට දෙන්න හිතුණා මේ මොකද ඒක චුට්ටක් මා ගොඩක් කියවම සමහර වෙලාවට තේරෙන්නේ නැති වෙනවා. තාපනය කියන්නේ රත් කරනවා. හරිද? තාපනය කියන්නේ රත් කරනවා කියන්නේ පුතේ කිසියම් උෂ්ණත්වයක් යටතේ තමයි මේකදී කරන්නේ. දීලා තියෙන කිසියම් තාපන තත්ත්වයක් යටතේ. කිසියම් තාපන තත්ත්වයක් යටතේ තමයි පුතේ අපි තාපනය කරන්න ඕනේ. මොකක් හරි උෂ්ණත්වයක් යටතේ තාපනය කරනවා. තාපනය කරලා ඉවරලා පුතේ ඒක තියාගන්න ඕනි දෙවෙනි අවස්ථාවට වෙල සාධිත උෂ්ණත්වය මොනවා හරි ස්ථිර උෂ්ණත්වයක් යටතේ තියෙනවා. අපි ගත්තොත් එහෙනම් අපි හිතමු සෙල්සියස් එක 70ක් කියලා. දැන් මේක උෂ්ණත්වය තීරණය කරන්නේ අපේ අරමුණ සහ විභාවිත කරන කාර්ය අනුව තමයි සාධිත උෂ්ණත්වය තීරණය වෙන්නේ. හරි. ඊගාට දැන් සිසිලණය කියන එක අන්තිම පොයින්ට් එක. මෙහිදී නිශ්චිත අයුරට සිසිලන ක්‍රම භාවිත කොට මෙහිදී නිශ්චිත අයුරට සිසිලන ක්‍රම භාවිත කොට සිසිලනය සිදු කරයි. මෙහිදී ව්‍යුහාත්මක වෙනස් වීම් වලට බඳුන්නේ. හරි. ඒ සීන් එකත් හරි. ද්‍රව්‍ය වල ගුණාංග වෙනස් වීම ප්‍රධාන ආකාර දෙකයි. මිශ්‍ර ලෝහ කිරීම සහ රත් පිළියම් ක්‍රම. මිශ්‍ර ලෝහ කිරීම කිව්වා උණු කරන්න පුළුවන්, විද්‍යුත් අවසාදනය කරන්න පුළුවන්, ඔක්සිහරණය කරන්න පුළුවන්, චූර්ණ ලෝහ ක්‍රමය පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙම රත් පිළියම් ක්‍රම රත් කරන්න නැත්නම් තාපනය කරන්න පුළුවන්. ඊගාවෙන් මොකද කිව්වේ පුතේ? ඉස්සල්ලාම අපි කරනවා කිව්වේ තාපනය. තාපනය කියලා කිව්වේ මොකද්ද? තාපනය කියලා කිව්වේ කිසියම් උෂ්ණත්වයකට අපි රත් කරලා රත් කරපු ලෝහය ඒ උෂ්ණත්වයේදී ඒක රත් කළා හදා ගන්නවා. රත් කරලා අපි ඒක මෙල්ට් කරනවා රත් කරලා. ඊට පස්සේ අවසාන තාප චුෂණය කිව්වා. තාප චුෂණය කියලා කිව්වේ මොකද්ද? තාප චුෂණය කිව්වේ පුතේ සාධිත උෂ්ණත්වයක එක තියා ගන්නවා. constant temperature එක තියා ගන්නවා. constant temperature එක නැත්නම් ඔයා මේ සාධිත උෂ්ණත්වය කියන එක තීරණය කරන්නේ ඔයාගේ අරමුණ සහ කාර්ය අනුව තමයි සාධිත උෂ්ණත්වය තීරණය කරන්නේ. හරි. ඊගාට තාප චුෂණයට පස්සේ සිසිලණය කූල් කරන්න ඕනේ අන්තිමට. ඒ කියන්නේ සිසිල ක්‍රම භාවිත කරලා කූල් කරා. එතකොට ව්‍යුහාත්මක වෙනස් වීම වෙනවා. හරි. සීන් එක ඉවරයි. මෙන්න මෙතන දැන් පට්ටම වැදගත් සීන් එකක් තියෙන පුතේ. පට්ටම වැදගත්. මේක අනිවාර්යයෙන්ම හොඳට ඔළුවට දාගන්න. මොකද මේක වැදගත්. හරිද? විනාඩියක් අරන් කියවන්න නිෂ්පාදන ශාස්ත්‍රයේ භාවිත කරන උපකරණ හා යන්ත්‍ර මොනවද? අන්නේ සීන් එක විනාඩියක් අරන් කියව ගන්න. වීඩියෝ එක නවත්තලා. විනාඩියක් අරන් කියව ගන්න.
හරි. අපිට තියෙන්නේ උපකරණ ගැන කතා කරන්න. පුතේ ඔය උපකරණ ඔය තියරම් එකට මතක තියාගන්න. හේතුව මම ඔය ඔයාලට ලේසි විදිහකට තමයි හදලා තියෙන්නේ. ඒ හින්දා මේ තියරම් එක නම් පාවිච්චි කරන්න ඉස්කෝලේ කියා දෙන ඒවාත් මේකට ඇඩ් කරගන්න සහ ඒක නැත්නම් ඒ ඉස්කෝලේ මිස් දුන්න එක හරි සර් දුන්න එකට හරි මේක ඇඩ් කරගන්න ඒ වගේ ඔයාලා ඉන්ක්‍රීස් කරගන්න ඕනේ මිසක් මේ කොහෙවත් කැලි හරන්න එපා ඈ හරිද මම මේක හැමදාම කියන එක ඉස්කෝලේ දෙන එක වැරදි කියන්නෙත් නෑ මම ඒක වැරදින්න විදියක් නෑනේ ඔයාලා කොට දාන්න තමයි යාළුවත් කියන්නේ මොකද යාළුවට මේ අරන් යන්න දේවල් නෑනේ යාළුවට අරන් යන්න කිසිම දෙයක් නෑ යාළුවට ඕනේ ඔයාලව කොට දාන්න හරිද ඒ හින්දා එහෙන් දෙන ඒවත් ගන්න මෙහෙන් දෙන ඒවත් ගන්න වෙන කොහෙන් හරි දෙන ඒවත් ගන්න වෙන YouTube වල දාන ඒවත් ගන්න ඔක්කොම ගන්න sorry එතකොට ඔක්කොම ගත්තාම බුදේ අපිට මේක හොඳ රිසල්ට් එකට යන්න පුළුවන් රිසල්ට් එක මගේ නම ඉස්සරහ නෙමෙයි ඉන්නේ ඔයාගේ නම ඉස්සරහ කියලා මතක තියාගන්න හරි හරි බුදේ උපකරණ ආයුධ සහ උපකරණ ආයුධ නෙමෙයි M416 AK47 ඒවා නෙමෙයි හරිද AWM කාණන්ටි ඒවා නෙමෙයි මේ ආයුධ නෙමෙයි ආයුධ හරිද ආයුධ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා හරිද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කළ හැකි කාර්ය අනුව හා ක්‍රියාත්මක වන ආකාරය අනුව කළ හැකි කාර්ය අනුව සහ ඊගව එක ක්‍රියාත්මක කළ හැකි ආකාරය ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරය ක්‍රියාත්මක කළ හැකි ආකාරය අනුව කළ හැකි කාර්ය අනුව සහ ක්‍රියාත්මක කළ හැකි ආකාරය අනුව හරි එතකොට ඉස්සෙල්ලාම ලේසියෙන් බෙදන්න පුළුවන් පුතේ ක්‍රියාත්මක කළ හැකි ආකාරය අනුව අතින් ක්‍රියාත්මකණය සහ යන්ත්‍රානුසාරය අතින් සහ යන්ත්‍රානුසාරයි අතින් ක්‍රියාත්මක කර හැකි හා යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක කර හැකි ආකාරය කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක. හරි. ඒක ඔයාලා බලන්න ඔයාලගේ ටියුට් එකේ තියෙනවා අතින් ක්‍රියාත්මක කර හැකි ආකාරය සහ බලවේගී උපකරණ. යන්ත්‍රානුසාරයෙන් කියන්නේ බලවේගී උපකරණම තමයි. හරි. ඊගාවට තියෙනවා පුතේ කළ හැකි ආකාරය අනුව. කළ හැකි ආකාරය අනුව. හරි. මේක හොඳට මතක තියාගන්න මේක වැදගත් කියන්නේ පට්ටම වැදගත්. වැඩක් නැහැ කතා කරන්නේ. හරි අහගන්න. පුතේ මේකෙදි ගත්තොත් එහෙම හරිද? ගැලම වහගන්න ආතල් නෙමෙයි. හරි. පළවෙනි එක. හොඳට අහගන්න පළවෙනි එක. හරි පළවෙනි එක අහගන්න. හරි. හොඳට අහගන්න. පට්ටම වැදගත්. පළවෙනි එක මැනීමේ හා සලකුණු කිරීමේ උපමාව. මැනීමේ හා සලකුණු කිරීමේ. ගැලම මේක කොටස් දෙකකට ඔන්න ඔයාලට අඩා ගන්න පුළුවන්. කැමති නම් තවත් මේක ලොකු කරගන්න ඕන නම් පුළුවන්. මැනීමේ උපකරණ හා සලකුණු කිරීමේ උපමාව කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳේ. ඔන්න පළවෙනි එක මැනීමේ සහ සලකුණු කිරීමේ උපමාව. මම මේකේ එකට දාගත්තේ මේ දෙන්න එක තමයි පාවිච්චි කරන්නේ. හරිද? හරි. ඊගායක පුතේ කැපීමේ උපකරණ. කපන්න පාවිච්චි කරනවා. ඊගායක කැපීමේ උපකරණ. කැපීමේ උපකරණ. කැපීමේ උපකරණ. ඊගාව එක පුතේ විදීමේ උපකරණ. විදින්න. විදීමේ උපකරණ. හරි. හරි. එතකොට එක මැනීම හා සලකුණු කිරීම දෙක කැපීමේ උපකරණ තුන විදීමේ උපකරණ හතර පුතේ රැහීමේ සහ ගෙවා දැමීමේ උපකරණ රැහීමේ හා ගෙවා දැමීමේ උපකරණ ගෙවා දාන්න පීරෙන් ගෙවා දැමීමේ උපකරණ රැහීමේ හා ගෙවා දැමීමේ උපකරණ පේනවනේ හතර පේනවා රැහීමේ ගෙවා දැමීම හරි අන්තිම එක
ගැලම අන්තිම එක නිමහම් කිරීමේ උපකරණ. නිමහම් මතකයිනේ ගොඩනැගිලි තාක්ෂණයේ අන්තිම කොටස නිමහම් කිරීමේ උපකරණ. හරිද? හරි. කට්ටිය මාත් එක්ක පාඩම් කරමු මේක. අද පාඩම් කරමු දැන් ආයුධ උපකරණ ප්‍රධාන කොටස් දෙකයි. කළ හැකි කාර්ය අනුව පළවෙනි එක කළ හැකි කාර්ය අනුව දෙවෙනි එක ක්‍රියාත්මක කළ හැකි ආකාරය අනුව. පළවෙනි එක මොකද්ද කියලා ළමයි? කළ හැකි ආකාරය අනුව. දෙවෙනි එක මොකද්ද? ක්‍රියාත්මක කළ හැකි ආකාරය අනුව. හරි. ඊට පස්සේ ඊගාට එනවා පුතේ කළ හැකි කාර්ය අනුව ප්‍රධාන කොටස් පහයි. මැනීමේ හා සලකුණු කිරීමේ කැමති නම් ඔයාලට පුළුවන් මැනීමේ උපකරණ කියලා එකක් අරන් දෙවෙනි එකට සලකුණු කිරීමේ උපාංග. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ලේසියට මේ විදිහට ගත්තා. මැනීමේ හා සලකුණු කිරීමේ උපාංග. හරි. දෙවෙනි එක කැපීමේ උපකරණ. ඊයේ මෙන්න නැහැ මේකට. කැපීමේ උපාංග. අපි කතා කරන්නේ. නිෂ්පාදන ශාස්ත්‍රයේ පිහිය වාදික ගන්න එකට සලකුණු කිරීමේ පිහිය ඒ වගේ ඒවා තියෙනවා. එතකොට සලකුණු කිරීමේ පිහිය කපන්න පාවිච්චි කරන්නත් පුළුවන්. කීයට අන්න ඒ වගේ දැන් අපි කියන්නේ මේ පොරව මන්න ඩැවිල් ෆිල්ම් වගේ යඩා ඒව නෙමෙයි නෝමල් විදිහට අපි කතා කරන්නේ කැපීමේ උපකරණ. හරි. ඊගාට එනවා පුතේ විදීමේ උපකරණ. ඩ්‍රිල් එකේම ඔයාලා අහලා තියෙනවනේ විදින්න පාවිච්චි කරන්නේ. හරි. ඊගාට රහීමේ සහ ගෙවා දැමීම. රහින්න සහ ගෙවා දාන්න පාවිච්චි කරන එක තමයි ඊගාවට කියන්නේ. හරි. අවසාන වශයෙන් තියෙනවා පුතේ මොකද්ද? නිමහම් කිරීමේ උපකරණ. නිමහම් කිරීමේ උපකරණ. හරි. එතකොට මොනවාද? ආයුධ උපකරණ ප්‍රධාන ආකාර දෙකයි. කළ හැකි ආකාරය සහ ක්‍රියාත්මක කළ හැකි ආකාරය අනුව කළ හැකි ආකාරය අනුව ප්‍රධාන කොටස් හතරයි. මැනීමේ හා සලකුණු කිරීමේ, කැපීමේ උපකරණ, විදීමේ උපකරණ, රැහීමේ සහ ගෙවා දැමීමේ උපකරණ, නිමහම් කිරීමේ උපකරණ. ක්‍රියාත්මක කළ හැකි ආකාරය දෙකයි. අතින් ක්‍රියාත්මක කරන්න පුළුවන් යන්ත්‍රානුසාරයෙන් නැත්නම් බලවේගී යන්ත්‍ර කියලා කියන්න පුළුවන්. හරි. අනිවාර්යෙන් මේක මතක තියාගන්න මේක වැදගත්. මේක අනිවාර්යෙන්ම ඕනි මේක දන්නේ නැතුව ප්‍රොඩක්ෂන් ප්‍රශ්න ලියනවත් හිතන්නවත්. මොකද මේ පිළිවෙලට තමයි උපකරණ පාවිච්චි කරන්නේ. මම මේ ලියන දෙන පිළිවෙල. ඉස්සල්ලාම මැනීමේ සලකුණු කිරීමේ උපකරණ පාවිච්චි කරලා තමයි කපන්නේ හරි විදින්නේ හරි කපන්නේ හරි විදින්නේ හරි. කපලා විදලා ඉවර වෙලා තමයි පුතේ ඒක ගෙවා දාන්නේ. ඒක ෆිනිෂින් කරන්නේ. අවසානයේ තමයි පුතේ නිමහම් කරන්නේ. හරිද? මේ පිළිවෙලට තමයි මේ ලියලා තියෙන්නේ. දැන් බොබ් එක වගේ ඔහි ලියලා නැහැ. ගානට ඔයාලට මේක කවදාරි තේරෙන විදිහට ප්‍රශ්න ලියා ගන්න ඕනේ තමයි දැන් ඉන්නම්ම දීලා තියෙන්නේ. ඉස්සල්ලාම ඔයා හිතන්නකෝ ඔයා ලීයකින් රවුමක් කපන කරත්තරෝද දෙක. ඉස්සල්ලාම ඔයා ඇඳ ගන්න ඕනේ නේද පැන්සලෙන්? පැන්සලෙන් අඳි ගන්නවා නම් ඒක එන්නේ මැනීමේ සහ සලකුණු කරගන්න. ඔයා හිතන්නකෝ මේ රවුම ඇඳගෙන කපන්න එපා කීයතකින් හරි. කපනවා හරි ඒකේ මැද හිලකුත් දිනනවා. හිලකුත් දිනනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වටේ පුතේ කැපිලා නැති හරියට තියෙනවා අපිට වැලිකට දාසින් හරි මොනවා හරි එහෙම සයින් කරලා පොඩක් පීරෙන් පොඩක් ගන්න. රැහිමේ සහ ගෙවා දැමීම. නිමහම් කිරීම. අන්තිමට නිමහම් කරන්නේ ඒක අවසාන විශේෂ ප්‍රොඩක්ට් එකක් විතර ගන්න. එතකොට මේ පිළිවෙලට කියෙන්නේ තියෙනවා. ඒ තමයි මම පිළිවෙලට තමයි මෙතන කියලා දෙන්නේ. ඒ හින්දා ගොබ්බෙන් නොවි මේක හරියට ලියා ගන්න සහ ගැල්ලමයි මේක හරියට ඔළුවට දාගන්න. හරි. At the time is finished. Okay. හරි. පුතේ 16 වෙනි පිටුවේ තියෙනවා මැනීමේ හා සලකුණු කිරීමේ උපාංග කියන කලින් කළ හැකි කාර්ය අනුව. හරි. ඔයාලට තියෙන මේ සෙට් එක පිළිවෙලට ලියා ගන්න. මැනීමේ හා සලකුණු කිරීම, කැපීමේ, විදීමේ, රැහීමේ, නිමහම් කිරීම කියලා ලියා ගන්න තියෙනවා. හරි. පුතේ දැන් යනවා අපි උපකරණ ටිකට කතා කරන්න. උපකරණ ටික කතා කරගෙන යන්න. පළවෙනි එක තියෙනවා මැනීමේ හා සලකුණු කිරීමේ උපාංග, measuring and marking instrument. වාණේ කෝදුව ස්ටිල් රූලර්. ස්ටිල් රූලර් වාණේ කෝදුව දැකලා නැත්තේ නෑනේ. හරිද? වාණේ කෝදුවක් දෙන්නන්න. මේ තියෙන්නේ වාණේ කෝදුව. වාණේ කෝදුව. හරි. වාණේ කෝදුව ලියා ගන්න පුතේ. මල නොකන වාහනය වලින් නිර්මාණය කරලා මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේක ෂෝට් නෝට් එකක් ගහගන්න මේ හතරවෙනි ගැලීම මේක අනිවාර්ය වැදගත් 100 ලක්ෂයක් ආයි මේකෙන් මේක මම පෙන්නන්නම්කෝ මේක අනිවාර්යයි 2015 2016 පාස්සේ අර මම පෙන්නන්නම්කෝ මේ දෙක අරන් පෙන්නන්න ආයි වෙනේ ඕන්න මේ දෙකෙන් පෙන්නන්න එහෙනම් ගොබ්බඩමි මේක ලියාගෙන මේක ඔළුවට මතක දාගන්න ආ කියන්න බා හරි නිවන එක බලෙන් හරි කරවනවා කියලා මම
අනේ සර් නෑ කොහේ යනවා වීඩියෝ එක පස්සට දෙන්න. හරි. ඊට පස්සේ කියන්න තියෙන පුතේ කියාගෙන යමු අපි සිංහලා. පුතේ මල නොකන වාහනය වලින් නිර්මාණය කරන ලද ඔයාලා ලියන්න තියෙන්නේ වාහනේ කෝදුව. මල නොකන වාහනේ භාවිතයෙන් නිපදවා ඇත. 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 අතර පොඩ්ඩක් ගන්න. මල නොකන වාහනේ භාවිතයෙන් නිපදවා ඇත. එක්පසක අඟල් වලින්ද අනෙක්පස මිලිමීටර වලින්ද මාන දක්වා ඇත. එක්පසක අඟල් වලින්ද අනෙක්පස මිලිමීටර වලින්ද මාන දක්වා ඇත. මිනුම් ලබා ගැනීම එහා පැත්තේ ඉඳ තියෙනවා ලියන්න. මිනුම් ලබා ගැනීම රේඛා ඇඳ ගැනීම සඳහා භාවිත කර හැක. කුඩාම මිනුම කියලා යට දීලා තියෙනවා ලියන්න එපා. කුඩා මිනුම 0.5 මිලිමීටර කියලා දීලා තියෙනවා. ඕක මතක තියාගන්න අනිවාර්යයෙන් වැදගත්. කුඩා මිනුම 0.5 මිලිමීටර. හරි. කුඩා මිනුම 0.5 මිලිමීටර. ඊගාට තියෙන එක මට 9 වෙනි පාඩමේදී පට්ට විදිහට කතා කරන්න තියෙන එක. මම එදාට පට්ට විදිහට මේ කියා දෙනවා වර්නියර් කැලිපරේ SFQ වල තේරුම් නැති කවර ඉන්නවනම් බය වෙන්න එපා. මම මිනුම් පාඩම කියා දෙද්දි මගේ අන්තිම පාඩම 9 වෙනි පාඩම මේ පාඩම ඉවර වෙලා විද්‍යුතයේ පාඩම ඉවරලා මම කෙලින් පටන් ගන්න 9 වෙනි පාඩම. ඒකට වීඩියෝ 5ක් වගේ යදි සම්පූර්ණ පාඩම ඉවරයි. ඒ කියන්නේ ඔයාලා මේ ටියුට් එකට යන පාඩම වගේ එකක් වෙයි මේ පාඩමට. බය වෙන්න එපා. වර්නියර් කැලිපරේ තේරුම් නැත්නම් අනිවාර්යෙන් ඒක කියා දෙන්න. සහ ඒක ගැන කිසිම අවුලක් ගන්න එපා. දැනට පොඩි අයිඩියා එකක් ගන්නවා වර්නියර් කැලිපරේ කියද්දි. හරිද? වර්නියර් කැලිපරේ වලට ඇඳලා දීලා තියෙනවා. මම ආයෙ පාරක් නිකන් අඳින්නම්. වර්නියර් කැලිපරේ. හරි වර්නියර් කැලිපරේ මම අඳිනවා. ඒක බලා ගන්න වර්නියර් කැලිපරේ. මේ හරි. ඔයාලා පුතේ ඔක පොඩ දැනගන්න තියෙන රූපේ පැහැදිලි නැහැ. තියෙන රූපේ පැහැදිලි නැහැ. තියෙන රූපේ වඩා පැහැදිලි මදිනේ. ඒ හින්දා ඔක දැනගන්න තියෙන්නේ. හරි. තව වෙනානේ මෙතන සීරුවාන. හරි. වර්නියර් කැලිපරේ මම මේ දාලා සටහනක් කියන්නේ ඔයාලා නිකන් ඉඳලා ඉන්නේ ඔයාලා රෙජිකල් කරලා ඉන්නේ ඒක මට මේකෙදි කතා කරන්න නැහැ එහෙම ලොකුවට වර්නියර් කැලිපරේ කියන්නේ මොකද්ද එහෙම කියන්න දෙයක් නැහැ ඒකයි මම වර්නියර් කැලිපරේ ලොකුවට නටන්න කියන්නේ කැලිපරේ පාඩම තියෙන්නේ මේ ඉස්සරහට ඒක ඒ විදිහට කරන්න තියාගන්න එපා දැන් මොක බයිලා ගන්නට නෑ
හරි. ඔය වෙණිය කැලිපරේ පුතේ ප්‍රධාන වශයෙන් මට ඕනි කොටස් ටික විතරයි. හරිද? කොටස් ටික විතරයි. අපි මේකට දානවා අභ්‍යන්තර අණු. අභ්‍යන්තර අණු. අභ්‍යන්තර අණු. හරි. අණු. මේක බාහිර අණු පුතේ. බාහිර අණු. අභ්‍යන්තර අණු බාහිර අණු. ඊට පස්සේ මේක කූර. ගැඹුර වණින්න මේක තියෙන්නේ. කූර. කූර. ඊගාට අගුල සහ සීරුමාන වැඩේ තියෙනවා. මේ සීරුමාන වැඩේ. සීරුමාන වැඩේ මේ තියෙන අගුල. හරි. ඔයාලා ප්‍රධාන පාඨාංග වැඩි පාඨාංග කොහොමද ලියන්න ඕනේ නැහැ හොඳේ. හරි. ඕක ඇඳ ගන්න නැත්නම් ඇඳගෙන ඔය ටික නම් කරගන්න. වීඩියෝ එක නවත්තලා ඔක ඉස්සර ඇඳගන්න. වේලාව. හරි. අර ඔන්න මෙන්න ප්‍රධාන පාඨාංග තියෙනවා දාගන්න. ඔය ටික තමයි වෙන්නේ මේ කැලිබරේ තියෙන්නේ. අපි ඒක ලියාගමු. වෙනේ කැලිබරේ ලියාගමු. හරි. මල නොකඩ වාණය වලින් නිර්මාණය කර ඇති මෙම උපකරණය මල නොකඩ වාණය වලින් නිර්මාණය කර ඇති මෙම උපකරණය විවිධ කාර්ය සඳහා භාවිත කරයි. මල නොකඩ වාණය වලින් නිර්මාණය කර ඇති මෙම උපකරණය විවිධ කාර්ය සඳහා භාවිත කරයි. ඒවා නම් අභ්‍යන්තර යම් වෘත්තාකාර හරස්කරක අභ්‍යන්තර විස්කම්භය මැන ගැනීමට යම් වෘත්තාකාර හරස්කරක අභ්‍යන්තර විස්කම්භය මැන ගැනීමට යම් වෘත්තාකාර හරස්කරක අභ්‍යන්තර වර්ග මේ විස්කම්භය මැන ගැනීම යම් වෘත්තාකාර වස්තුවක බාහිර විස්කම්භය මැන ගැනීමට යම් වෘත්තාකාර හරස්කරක බාහිර විස්කම්භය මැන ගැනීමට එවෙන්ම ගැඹුර මැන ගැනීමටද මෙය භාවිත කළ හැක. මේ ගැඹුර මැනීම සඳහා මේ භාවිත කළ හැක. මෙහි ප්‍රධාන පරිමාණ දෙකක් ඇත. මේ ප්‍රධාන පරිමාණ වර්ග දෙකක් ඇත කියන්නේ. මේ ප්‍රධාන පරිමාණ වර්ග දෙකක් ඇත. එක වර්ණීය පරිමාණය දෙක ප්‍රධාන පරිමාණ. මේ ප්‍රධාන වශයෙන් පරිමාණ වර්ග දෙකක් ඇත. එකක් ප්‍රධාන පරිමාණය අනිත් එක වර්ණීය පරිමාණය. මේ කුඩාම විනුම අර
අරකේ පුතේ ඉස්සලා 0.5යි කියලා මිලිමීටර. මේකේ 0.1යි කුඩා. ඊට වඩා වෙනස් වෙනවක් තියෙනවා. 0.1යි කුඩා මිලිමීටර. හරි. ඊගාට තියෙනවා වලට කුඩා මිනු මන්න විදියක් ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදීම වර්ණීය පරිමාණයේ කොටසක දිග. හරිද? අපි ගත්තොත් එහෙම ඔක මෙහෙමනේ කියන්නේ. අපිට කියනවා ඔයාලා දන්නවද ඇති? වර්ණීය පරිමාණයේ කොටස් 10ක් ප්‍රධාන පරිමාණයේ කොටස් 9කට සමානයි කියලා කියනවා කියමු. අන්න යාගේ සීන් එකක් කියමු. 1 2 3 4 5 6යි 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි. මම මේක ප්‍රධාන පරිමාණය කියලා කියනවා. මේක වර්ණීය පරිමාණය කියනවා. ප්‍රධාන පරිමාණය 1 2යි 1 2 3 4 5 6 7 8 9 10යි. ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් වර්ණීය පරිමාණයේ කොටස් 10කට සමානයි කියලා කියමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හරිනේ? හරි. එතකොට මේ තියෙන වර්ණීය පරිමාණය යට තියෙන v අකුර දාලා වර්ණීය පරිමාණය ඕන්නම් ඔයාලට මම ඒක මෙහෙම නේද රළු පාටේ නේද? ඒක ලේසිනේ මතක තියෙනවා. හරි. 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි. හරි. බලන්න ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් වර්ණීය පරිමාණයේ කොටස් 10කට සමාන කරලා තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10කට සමාන කරන් තියෙනවා. හරි. එතකොට කුඩා මිනිම කියන්නේ පුතේ මෙන්න මේ මෙතන තියෙන පොඩි දුරක්නේ අපි කියන්නේ කුඩා මිනුම කියන්නේ. හරිද? එතකොට ඒ දුර හොයන්නේ කුඩා මිනුම හොයන්න පුළුවන් පුතේ. කුඩා මිනුම හොයන්න පුළුවන්. මොකද්ද? ප්‍රධාන පරිමාණයේ කොටසක දිග ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මේ කොටසක දිග අඩු කරන්න ඕනේ මෙයාගෙන්. එතකොට මේ අතර ગેප් එක එනවනේ. මේ කළු පාට එක අතර මෙන්න මෙතන තියෙන x කියන දුර මෙන්න මෙතන තියෙනවා පුතේ y කියන දුර. x කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග, y කියලා කියන්නේ වර්ණීය පරිමාණයේ කොටසක. අඩු කරනවා වර්ණීය පරිමාණයේ කොටසක දිග. අන්න ඔන්නෝක තමයි පළවෙනි එක කුඩා මිනුම හොයන්නේ. ඒ කියන්නේ මේක 1යි පුතේ. හරිද 1යි. මෙයා 1යි. අරයගේ ගත්තොත් එහෙම 9ක් 10කට සමානයි. ඒ කියන්නේ මෙයාගේ අපි ගත්තොත් මෙයාගේ 9ක් මෙයාගේ ප්‍රධාන පරිමාණ අනුපාතය වර්ණීය පරිමාණය කියලා මම හදාගත්තා. ප්‍රයදාදීන ප්‍රධාන වර්තාල දිනේ වර්ණීය. ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් සමානයි වර්ණීය පරිමාණයේ කොටස් 10යි. හරි. දැන් අපිට ඕනේ වර්ණීය පරිමාණය එක කොටසන්නේ. මෙයාට එක දැම්ම මෙහා x දැම්ම. හරිද? එතකොට එන්නේ මොකද්ද? අපි ගත්තොත් එහෙම මේ පැත්තට ගුණ කරා මේ පැත්තට ගුණ කරා කියලා තුමු. 10x සමානයි 9 එනවා. හරිද? x නේ ඕනේ 10න් බෙදුවා 10න් බෙදුවා. එතකොට නම් 0.9. හරි. එතකොට වර්ණීය පරිමාණයේ කොටසක දිග 0.9. හරි. එතකොට වෙනස 0.1 මිලිමීටර. හරිනේ? ගත්ත නේද? හරි. හරි ගත්තා. ඔන්න නැහැ. ඔන්න SFT වල තියෙන එකකුත් කියලා දෙන්න. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අඩු කිරීම වර්ණීය පරිමාණයේ කොටසක දිග. ප්‍රධාන පරිමාණය 1යි වර්ණීය පරිමාණය දන්නේ නැහැ. වර්ණීය 10ක් සමානයි ප්‍රධාන පරිමාණය 9යි. ප්‍රධාන 9ක් සමානයි ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් සමානයි වර්ණීය පරිමාණයේ කොටස් 10යි.
ප්‍රධාන පරිමාණයේ කොටසක් හරි ඒක හරි. අපි බලනවා වර්ණීය පරිමාණයේ එක කොටසක් කියන්නේ කීයක්ද ප්‍රධාන පරිමාණය කියන්නේ. අපි අනුපාතයක් ඉදිරිය ගන්න. කොටසක දිග කොහොමද සාපේක්ෂව මෙයාට සාපේක්ෂව දිගක් බලන්න. 9 අනුපාතයි 10 x දන්නේ නැහැ. අපි දන්නවා එකක් තමයි අපිට ඕනේ. හරස් ගුණිතය යම 0.9 කුඩා මිනුමාව 0.1 කියන. හරිනේ? හරි. ඕකේ ඔයාලා පුතේ වෙනස් කරගන්න. ඕකේ බෙදීමක් දාලා තියෙන එක වෙනස් කරගන්න. කුඩා මිනුව සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අඩු කිරීම වර්ණීය පරිමාණයේ කොටසක දිග කියන එකට. බෙදීම දින කපලා අඩු කිරීම කියලා දාගන්න. හරි. ඊගාව ක්‍රමය මේ පළවෙනි එක. හරි. දැන් දෙවෙනි ක්‍රමය යනවා. ඊගාව එක දෙවෙනි ක්‍රමය කුඩා මිනුම ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදනවා කොටස් වර්ණීය පරිමාණයේ කොටස් ගන්න. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදනවා ප්‍රධාන පරිමාණයට සමාන වර්ණීය පරිමාණයේ කොටස් ගන්න. ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් තමයි වර්ණීය. ඉතින් වර්ණීය ඔයාලට තියෙනවා විදියට බලන්න කියවන්න. අර වර්ණීය කොටස් ගණන. වර්ණීය කොටස් ගණන. නැත්නම් අපි කියනවා වර්ණීය පරිමාණයේ කොටස් ගණන. කියන්නේ මෙහෙම. හරි. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග කියන්නේ පුතේ 1යි. 1 මිලිමීටර. ප්‍රධාන පරිමාණය හා සමපාත වන වර්ණීය පරිමාණයේ කොටස් ගන්න. ඔහොම කියනත් එක්ක. වර්ණීය කොටස් ගන්න කියන එක ඇතුළේ හිතා ගන්න ප්‍රධාන පරිමාණය හා වර්ණීය පරිමාණ සම්පාත කොටස්. දැන් මෙයාගේ 9ක් තමයි 10යි. ඒ බලන්න බෑ කීයද කියලා වර්ණීය කොටස් ගන්න. වර්ණීය කොටස් ගන්න ආවේ පුතේ කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 10ක් නේ අරයට 9ෙන් සමාන වෙන්නේ. එතකොට අපි දන්නා වර්ණීය කොටස් කීයක් කියනවා. එතකොට 1 බෙදනා 10යි. ඒත් එන්නේ 0.1 මිලිමීටර. වර්ණීය කොටස් ගණන. හරිනේ? වර්ණීය කොටස් ගණන. ඔක හරි කියලා මම හිතනවා තේරුණාද? තේරෙන්නේ නැති. නැති වුණා තියෙන තේරුණා කියලා අහන්න එපා. හරි. ඒක හරි. ඒක දීලා තියෙනවා ගන්නට. ඒක අවුලක් නැහැ. හරි පුතේ. ඒක ඉවරයි. ඊගාවට අපි යනවා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයට. ඒකේ පුතේ කොටස් ටික නම් කරගන්න ඔයාලා. ඒකේ කොටස් ටික නම් කරගන්න. හරිද? ඔගේ නම් කරගන්න පුතේ. ඉත්ත ගිනීරිය දන්නවනේ. නම් කරන්නේ. ඔක ඇඳ ගන්නකොට උතන ඔයාලගේ අප ඇඳ ගන්න ඕනේ නැහැ නේ. ඔයාලා ඇඳ ගන්න දෙයක් නෑ. උතන තියෙනවා පැහැදිලිනේ අවුලක් නැහැ නේ. ඒක අවුලක් නෑ. ඔව්.
හරි. ඔයාලගේ රූපේ තියෙනවා 17 පිටුවේ තියෙන යට අන්න ඒ ටික නම් කරගන්න තියෙන්නේ. මෙන්න ඉද්ද. ඉතර වස්තුව. මේ කිනීරිය. මේ දිදාලය. මේ දිදාලය ඉස්සර. වෘත්තාකාර පරිමාණය. ප්‍රධාන පරිමාණය. හරි. ඔරේ ලකුණු කරගන්න පුතේ. රූපේ ලකුණු කරගන්න. මේ රාම. මේකට ඕන රේඛීය පරිමාණය කියන්නත් පුළුවන්. මේකට ස්කරූප පරිමාණය කියලා කියන්නත් පුළුවන්. මේකට රේඛීය කියන්නත් පුළුවන්, මේකට ස්කරූප කියන්නත් පුළුවන්. මේකට මුඛාකාර කියන්නත් පුළුවන්. අවුලක් නැහැ. එක එක නම් තියෙනවනේ සමානව. හරි. ඕක නවත්තලා ඇඳ ගන්න පුතේ. මේ හරි. තව මම එකක් ඇඳලා නැහැ. අගුල දිනන්නේ. අගුල. ඔයාලා ඒ රූපය ඇඳලා තියෙනවා. විතාලේ ඉස්සරට රැචට්ටුව කියලා කියන්නේ. මේකට රැචට්ටුව කියලා කියනවා. ඔයාලව දන්නවනේ. ඔයාලා විපාක කතා කරන්නේ. හරි. ප්‍රධාන පරිමාණය හරි. ප්‍රධාන පරිමාණය මේක වෙද්දී මෙන්න මේ බඳට මෙන්න මේ ටිකට කියනවා පුතේ විල්ල කියලා. දන්නවද? විල්ල. වියන්නේ විල්ල කියලා කියනවා. හරි. එතකොට ඔය තියෙන්නේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයක් අපි ඔක ලියාගමු. මේද මල නොකන වාහනය වලින් නිර්මාණය කර ඇත 18 පිටුවේ. මේද මල නොකන වාහනය වලින් නිර්මාණය කර ඇත. 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 එමෙන්ම ගෝලයක විස්කම්භය මෙන්ම ගෝලයක විස්කම්භය මෙන්ම කම්බියක විස්කම්භය තහඩුවක ඝනකම්. කම්බියක විස්කම්භය තහඩුවක ඝනකම්. ගෝලයක විස්කම්භය කම්බියක විස්කම්භය තහඩුවක ඝනකම වැනි දෑ මැන ගැනීම සඳහා භාවිත කළ හැකිය. වැනි දෑ මැන ගැනීම සඳහා භාවිත කළ හැකිය. කුඩාම මිනුම සාමාන්‍ය කුඩා මිනුම යන්නේ පුතේ 0.01 මිලිමීටර. කුඩා මිනුම 0.01 හරි. කුඩා මිනුම සමානයි දාලා තියෙනවා
අන්තරාලයේ බෙදීම වෘත්තාකාර නැත්නම් වෘත්තාකාර පරිමාණයේ කොටස් යන. උදේ අන්තරාලය කියලා කියන්නේ මෙන්න මෙතනින් පණින එක ටික් එකක්. මෙන්න මෙතනින් පණින එක දුරක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අන්තරාලය 0.5ක් කියලා ගත්තොත් අන්තරාලය 0.5ක් කියලා ගත්තොත් ප්‍රමාණය ප්‍රධාන වශයෙන් කොටස් 50කට බෙදලා තිබ්බොත් මොකද කරන්න වෙන්නේ අපිට මේ බෙදලා තමයි ගන්න වෙන්නේ. එතකොට ඔන්න කුඩා මිනුම අපි මෙයත් 10න් ගුණ කරගමු මෙයත් 10න් ගුණ කරමු. මෙයා 5ක් වෙනවා මෙයා 500ක් වෙනවා. එතකොට මෙයා 1යි මෙයා 100යි. එතකොට 1 මේ දෙන්න උඩට යනවනේ ඍණ වෙලා 10 ඍණ 2. ඒ කියන්නේ අපි 1 තියාගෙන පස්සට බිංදු ටිකක් දාගමු. 1යි 2යි ඔන්න එනවා 0.01 මිලිමීටර. හරි. ඊගාට මිනුම් පටිය වණ ලියාගෙන යම්බුද තේරුම් නැහැ මොකද මිනුම් පටිය කියන එක ලියගෙන ඉඳලා කෝදුවකින් මැන ගැනීමට අපහසු ස්ථාන මැන ගැනීම සඳහා කෝදුවකින් මනින්න බෑනේ වට ප්‍රමාණය. කෝදුවකින් මැන ගැනීමට අපහසු ස්ථාන කෝදුවකින් මැන ගැනීමට අපහසු ස්ථාන මැන ගැනීම සඳහා මෙම මිනුම් පටිය භාවිත කරයි. කෝදුවකින් මැන ගැනීමට අපහසු ස්ථාන මැන ගැනීමට මෙම මිනුම් පටිය භාවිත කරයි. එමෙන්ම වෘත්තාකාර හරස්කඩක් ඇති ඝන වස්තුවක වට ප්‍රමාණය වෘත්තාකාර හරස්කඩක් ඇති ඝන වස්තුවක වට ප්‍රමාණය වැනි දෑද මෙමගින් මැන ගැනීමට හැකියාව පවතී. වැනි දෑද මෙමගින් මැන ගැනීමට හැකියාව පවතී. කුඩාම මිනුම මිලිමීටර 1කි. කුඩා මිනුම මිලිමීටර 1කි. හරිද? 0.5යි වාණයේ රුධිරය. මිලිමීටර වාණයේ කෝදුව. මිනුම් පටිය මිලිමීටර ඊට පස්සේ 0.1යි sorry 0.5යි ඊට පස්සේ වර්නියර් කර්වාන 0.1යි මිලිමීටර වර්නියර් කැලිපරේ ඊගාවට ස්ක්‍රූ මයික්‍රෝමීටර් ස්ක්‍රූ පාමන් 0.01යි මිලිමීටර මයික්‍රෝ උඩින් එනවා 1 මිලිමීටර මිනුම් පටිය. හරි කුඩා මිනුම මතක තියාගන්න මේක. හරි. පුතේ තරු දෙයක් දාලා දින්නේ. ඇයි දන්නේ තරු දෙයක් දාලා මොකද? කෝණමානය ලියාගන්න. කෝණ මැන ගැනීමට කෝණ මැන ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට කෝණ මැන ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට කෝණ සකසා ගැනීම සඳහා මෙම කෝණමානය භාවිත කරයි. කුඩාම මිනුම අංශක 1කි. හරි. තුන්වෙනි එකත් ඉවරයි. තුන්වෙනි එපිසෝඩ් එකත් ඉවරයි. ඊගාට හතර තියෙන්නේ තුන බලලා ඉවරෙච්ච ගමන් පොඩක් රෙස්ට් එකක් ගන්න, පොඩක් තේ එකක් බින්න, වතුරක් බොන්න. ඊට පස්සේ හතරට යන්න. මොකද පැය විනාඩි 10 ඊට වඩා මම කරන්නේ නැති නිසා ටක් ගන්න අතර නැත්නම් මේක එකපාරට දින්න පුළුවන්. ඒක මම නැහැ නේ. මම කියුවා තා වෙනස් වෙනවා. එහෙනම් හතරවෙනි එපිසෝඩ් එකෙන් තව මැනීමේ සහ සලකුණු කිරීමේ උපාංග සහ අන්තිම එපිසෝඩ් එක මම හිතන්නේ 4
ඒකෙන් ඉවරයි. ඒ හින්දා කොහොම හරි අල්ලගෙන ගොඩක් දුරට 4ක් ඉවරේ 5ක් යන්නේ නැති වෙයි. try එකක් දෙන්නම් මම 4කින් ඉවර කරන්න. මේ බලමු. ඊගාව එපිසෝඩ් එකේ එනම් බලන්න ඊගාව එපිසෝඩ් එක.